ආයිබෝවන් සුබ උදෑසනක් විවිධ බාධක මැද අධ්‍යාපනය ලබන අපේ දුවදරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් ජාතික නාලිකාව ගෙනෙන ජාතික පාසල වැඩසටහනත් එක්කයි දරුවනේ අද අපි ඔපේ ආලින්දයට එන්නේ. ඉතින් සුපුරුදු බ්‍රහස්පතින්දා දවස් අපේ දරුවෝ දන්න සුපුරුදු ආකාරයෙන් ගණිතයේ විෂය තමයි එන්නේ. ඒතකොට ගණිතයේ විෂයත් එක්ක තමයි අද ඔබත් එක්ක අපි එකතු වෙන්නේ දරුවනේ. එතකොට මේ ගණිතයේ විෂය යටතේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් කරන දුවදරුවන්ගේ දැනුම එහෙම නැත්නම් ප්‍රතිඵල ඉහළ නංවා ගැනීම සඳහා විශාල සහායක් මෙහෙයක් කිරීම තමයි අපේ පරමාර්ථය. ඒ සඳහා විභාගයේදී වැඩිම ලකුණු ලැබෙන විශේෂ වූ සුවිශේෂ වූ පාඩම් කීපයක් අරගෙන තමයි අපි ඔබත් එක්ක එකතු වෙන්නේ. ඒ පාඩම් මාලාව යටතේ අද දවසේ අපි ඔබත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ සංඛ්‍යානය කියන තේමාව යටතේ. සංඛ්‍යානය කියන තේමාව යටතේ විවිධ පාඩම් විවිධ කොටස් ඔබට හමු වෙනවා. ඒ කොටස් යටතේ අපි කතා කරනවා අද දත්ත අර්ථකථනය. ඔබ දන්නෝ දත්ත අර්ථකථනය කියන මාතෘකාවත් එක්ක අපි ගත්තහම දත්ත අර්ථකථනය කියලා කියන්නේ දත්ත රැස් කරනවා. ඒ රැස් කරපු දත්ත විශ්ලේෂණය කරලා අපි අර්ථවත් දත්ත බවට පත් කළා. එතකොට ඒ තොරතුරු නිර්මාණය කිරීම තමයි මෙහිදී අපි කරන්නේ. එහෙනම් දරුවනේ මෙන්න මේ තොරතුරු නිර්මාණය කිරීමේදී ඔබ දන්නවා අපි මේ සඳහා තෝරගන්න නිරූප්‍ය අගයන්. මේ සඳහා ඔබ තෝරගන්න නිරූප්‍ය අගයන්. එතකොට අපි බලමු මොනවද මේ නිරූප්‍ය අගයන් කියලා. එතකොට දරුවනේ මේ නිරූප්‍ය අගයන් යටතේ අපි කතා කරන ඔබත් එක්ක මේ අර්ථ ගැන්වීම සඳහා අර්ථකථනය සඳහා යොදා ගන්නා නිරූපයන්. මාතය, මධ්‍යස්ථය, මධ්‍යන්නේ ඒ වගේම අපි ඒ සඳහා යොදා ගන්නා පරාසය මෙන්න මේ වගේ මාතෘකා ඔබත් එක්ක අපි කතා කරලා තියෙනවා ඊට ඉස්සෙල්ලා. එතකොට මේ යටතේ ඔබට අපස සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවන ප්‍රශ්න පත්‍රයේ ලකුණු 10ක් ගත හැකි අවස්ථාවක් ඔබට නිර්මාණය වෙනවා. සංඛ්‍යානය කියන තේමාව යටතේ ඔබට ඊට වඩා අවස්ථාවක් නිර්මාණය වෙනවා. පළමු ප්‍රශ්න පත්‍රයේ ගැටලුවක්, දෙවන පළමු ප්‍රශ්න පත්‍රයේ B කොටසේ ලකුණු 10ක් ගැටලුවක්, ඒ වගේම දෙවන කොටසේ ලකුණු 10ක් ගැටලුවක් ආකාරයෙන් ඔබට ගැටලු ඉදිරිපත් වෙනවා. නමුත් අද අපි කතා කරන දත්ත අර්ථකථනය කියන කොටස යටතේ ඔබට දෙවන කොටසේ ලකුණු 10ක් ගැටලුවක් ඔබට හිමි වෙනවා. එහෙනම් අන්න ඒ ගැටලුව සඳහා ඔබ යොමු කිරීම සහ ඔබට උදව් කිරීම තමයි අපි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ යටතේ අපි කතා කරන්නේ අපි ඉස්සෙල්ලා කතා කළා වගේ විවිධ වූ නිරූප්‍ය අගයන්. එතකොට කොහොමද අපි හොයන්නේ? ඔබට දත්ත ඉදිරිපත් කරන මේ දත්ත අර්ථකථනය කිරීම සඳහා දත්ත ඉදිරිපත් කරන ස්වභාවයක් තියෙනවානේ. මේ ස්වභාවය තමයි දත්ත පෙළ ගැස්වීම, තීරුවට සැකසීම, වගුගත කිරීම, විවිධ වර්ගයේ වගුගත කිරීම. මෙන්න මේ ආකාරයේ විවිධාකාරයට ඔබට දත්ත ඉදිරිපත් වෙනකොට ඒ අවස්ථාවලදී කොහොමද අපි මේ නිරූප්‍ය අගයන් තෝරාගන්නේ? ඒ සඳහා මොනවද අපි භාවිත කරන්නා වූ ක්‍රමවේද කියන එක තමයි අද දවසේ කතා කරන්නේ. ඉතින් අද දවසේ අපි ඒ කතා කරන ගමන් අපි බලමු ඔබට මොන ආකාරයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබට ඉදිරිපත් වෙච්ච ඒ ගැටලුත් ඔබත් එක්ක සාකච්ඡා කිරීම අපේ අරමුණ. එහෙනම් අපි බලමු දරුවනේ ගැටලුත් එක්කම අපි ඔබට මුල සිට අග දක්වා විභාගය දක්වා අපි පෙළ ගස්සමු අපේ පාඩම. එහෙනම් බලමු දරුවනේ මේ සංඛ්‍යානය කියන තේමාව යටතේ බලන්න ඔබට දිස්සෙන මෙන්න මේ ඉතා සරල ගැටලුවකින් අපි ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. සරල ගැටලුවක් බලන්න. සංඛ්‍යා පෙළක් දීලා තියෙනවා. සංඛ්‍යා පෙළක්. එහෙම නැත්නම් අපි මේකට කියන සංඛ්‍යා වැලක්. එතකොට සංඛ්‍යා පෙළක් දීලා අපිට කියන මෙම සංඛ්‍යා සමූහයේ මාතය සොයන්න, මධ්‍යස්ථය සොයන්න, මධ්‍යන්නේ සොයන්න, ඒ වගේම පරාසය සොයන්න. එතකොට මෙන්න මේ වගේ සංඛ්‍යා පෙළක් දුන්නට පස්සේ කොහොමද අපි මෙන්න මේ කියන නිරූප්‍යයන් හොයන්නේ? අපි බලමු එකින් එක. අපි එකින් එක බලමු මෙන්න මේ ආකාරයට. දැන් අපි මාතය සොයන්න. මෙන්න සංඛ්‍යා. එහෙනම් අපේ දරුවන්ට මතක් වෙන්න ඕනේ මාතය කියන සංකල්පය. මාතය කියන සංකල්පය වැඩිම වාර ගණනක් ලියවි ඇති සංඛ්‍යාවට අපි කියන මාතය. එහෙනම් අපි බලමු දරුවනේ 4 තියෙනවා, 7 තියෙනවා, 6 තියෙනවා, 2 තියෙනවා, 5 තියෙනවා, 1 තියෙනවා, 9 තියෙනවා, 5 තියෙනවා, 10 තියෙනවා, 8 තියෙනවා. 5 වාර දෙකක් තියෙනවා. එහෙනම් අපි දන්නවා මේ සංඛ්‍යා පෙළේ එහෙම නැත්නම් මේ සංඛ්‍යා වැලේ තියෙන මාතය අන්න 5යි. එහෙනම් අපි ලියනවා මාතය 5යි. මේ සඳහා අපිට දැන් මං කිව්වානේ මාතය, මධ්‍යස්ථය, මධ්‍යන්නය මෙන්න මේවා හැම එකක්ම ගන්නකොට අපිට පහසුවක් වාසියක් කරගන්න පුළුවන් මේ සංඛ්‍යා ටික ආරෝහණ පිළිවෙලට සකසා ගන්න. නමුත් මාතය සෙවීම සඳහා ආරෝහණ පිළිවෙලට සකසා ගැනීම අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ඊළඟ කොටස්වලදී මේක අත්‍යවශ්‍ය වෙනවා. ඒක නිසා පළමුවම මම මේක ආරෝහණ පිළිවෙලට සකස් කරනවා. බලන්න දරුවනේ. ඒ ආරෝහණ පිළිවෙලට සකස් කරොත් මෙන්න අපිට එනවා අඩුම අගය 1,
2 තියෙනවා, 4 තියෙනවා, 5 කියන එක වාර දෙකක් තියෙනවා, 6, 7, 8, 9, 10. දැන් අර මම මුලින්ම සංඛ්‍යා ටික බලලා කිව්වා 5 තමයි මාතය. දැන් බලන්නකෝ දැන් අපිට මාතය කියන එක ඉතා සරල අපිට ඉදිරිපත් වෙනවා 5. එහෙනම් අපි ලියනවා අන්න මාතය 5යි. මාතය 5යි. ඉතා සරල අවස්ථාවක්. අපි යමු දරුවනේ ඊළඟ අවස්ථාවට අන්න මධ්‍යස්ථය. දැන් මධ්‍යස්ථය කිව්වහම අපේ දරුවන්ට මතක් වෙනවා මොකද්ද? සංඛ්‍යා ටික ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට සැකසුවට පස්සේ මැද තියෙන සංඛ්‍යාවට අපි කියනවා මධ්‍යස්ථය. එතකොට මධ්‍යස්ථය කියන්නේ මැද තියෙන සංඛ්‍යාව. හැබැයි නිකම්ම නෙවෙයි සංඛ්‍යා පෙළ ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට සැකසූ පසු. ඊළඟට අපි ආරෝහණ පිළිවෙලට සැකසුපු අපේ සංඛ්‍යා සමූහයේ සංඛ්‍යා පෙළ තියෙනවා. දැන් මේ සඳහා ඔබට ක්‍රමවේද දෙකක් අපි ඉදිරිපත් කරා පාඩම් මාලාවේදී මීට ඉස්සෙල්ලා. එතකොට මෙන්න මේ මොනවද ක්‍රමවේද දෙක අපිට පුළුවන් ඊටාම සරල ක්‍රමය තමයි දෙපැත්තෙන් එක අංකය බගින් අපිට ඉවත් කරගෙන එන්න පුළුවන්. එතකොට මැද තියෙන එක්කෙනා ඉතුරු වෙනවා. තවත් ක්‍රමයක් තමයි අපි ගාව තියුනේ මේ සංඛ්‍යා පෙළේ තියෙන සංඛ්‍යා ගානට එකක් එකතු කරලා අන්න ඒක දෙකෙන් බෙදුවාම එන අගය තමයි මැද අගය. බලමු දරුවනේ මෙන්න මෙහෙම මම කියනවා මධ්‍යස්ථය මෙතන තියෙන සංඛ්‍යා 10ක් මම 10ට එකක් එකතු කරලා දෙකෙන් බෙදනවා 10 1යි 11යි දෙකෙන් බෙදුවට පස්සේ අපිට ලැබෙනවා පහමාර අන්න 11 දෙකෙන් බෙදුවාම අපිට ලැබෙනවා පහමාර වැන්න පහමාර වෙනි එක්කෙනා වෙනි අගය වැන්න ඒ සගය අදහසක් ඔබට භාවිත කරන්න පුළුවන් පහමාර අපින් එකින් එක බලාගෙන ගියොත් 1 2 3 4 5 පහමාර කියන්නේ 5යි 6යි මැද්දේ. මේන්න මෙතන තමයි මේ මැද තියෙන්නේ. බලන්න 5යි 6යි දෙන්නම මැද. ඒ දෙන්නගෙත් මැද්ද. එහෙනම් මැදෙක් කෙනා තෝරගන්න අපි මේ සංඛ්‍යා දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. එහෙනම් 5යි 6යි එකතු කරනවා. දෙකෙන් බෙදුවහම 5යි 6යි 11යි. 11 දෙකෙන් බෙදුවහම අපිට ලැබෙන දරුවනේ 5.5. අන්න 5.5. දැන් බලන්න මාතය කියන එක්කෙනා මාතය කියන නිරූපයක්ගේ මේ සංඛ්‍යා පෙළේ තීච්ච අගයක්මයි. හැබැයි මධ්‍යස්ථය කියන අගය සංඛ්‍යා පෙළේ තියෙන අගයක් වෙන්නත් පුළුවන්. දැන් බලන්නකෝ 5.5 මේ සංඛ්‍යා පෙළේ ඒ අගය නැහැ. එහෙනම් මධ්‍යස්ථය අපිට මෙන්න මේ වගේ අගයක් වෙන්නත් පුළුවන්. අපි බලමු දරුවනේ වගේම ඊළඟ අපේ නිරූප්‍යාගය මධ්‍යන්නේ මතක් කරන්න. මධ්‍යන්නේ මොකද්ද? අපි සියලුම සංඛ්‍යා එකතු කරලා සංඛ්‍යා ගණනින් බෙදුවට පස්සේ ලැබෙන අන්න ඒ අගයට අපි කියුවා මධ්‍යන්නේ. ආන්න අපි එහෙනම් සංඛ්‍යා සමූහය අපි මෙන්න ගමු. සංඛ්‍යා සමූහය සියලුම සංඛ්‍යා එකතු කරන්න පුළුවන් අපිට 10යි 9යි 8යි 7යි 6යි 5යි 5යි 4යි 2යි 1යි එකතු කරමු. එකතු කරලා මේ සංඛ්‍යා 10න් බෙදුවහම බලන්න මේන්න මේ සංඛ්‍යා ටික එකතු කරාට පස්සේ අපිට ලැබෙනවා 57. සංඛ්‍යා 10ක් තියෙනවා. 57 10න් බෙදුවට පස්සේ අපිට ලැබෙන දරුවනේ අන්න 5.7. 5.7. එතකොට අන්න බලන්න මධ්‍යස්ථයාවේ 5.5. දැන් මධ්‍යන්නේ ආව 5.7. එතකොට මධ්‍යන්නයත් මේ සංඛ්‍යා පෙළේ තියෙන අගයක්ම වෙන්න ඕනේ නැහැ. අගයක්ම වෙන්නත් පුළුවන්. ආන්න එතකොට 5.7 බලන්න ඊළඟට නිරූප්‍යාගයක් නෙවෙයි අපි කතා කරන්න හදන්නේ. මේ දත්ත සමූහය කොයි ආකාරයට විසිරිලා තියෙනවද මොන වගේ සීමාවක් තුල විසිරිලාද ඒ සඳහා අපි කියනවා පරාසය. එහෙනම් සංඛ්‍යා සමූහයක විසිරීම අපි කතා කරනවා පරාසය කියලා. එහෙනම් දරුවනේ අපිට පුළුවන් මේ සංඛ්‍යා සමූහයේ පරාසය සොයන්න. පරාසය විසිරීම වැඩිම අගයත් අඩුම අගයත් අතර වෙනසට අපි කියනවා පරාසය කියලා. එහෙනම් මේ සංඛ්‍යා සමූහයේ පරාසය වැඩිම අගය 10යි අඩුම අගය 1යි. අන්න 10න් එකක් අඩු කරාට පස්සේ ලැබෙනවා අපිට අන්න 9යි. එහෙනම් මේ සංඛ්‍යා සමූහයේ පරාසය 9යි. එහෙනම් මම දැන් කතා කරා ඔබත් එක්ක සංඛ්‍යා පෙළක්. එහෙම නැත්නම් සංඛ්‍යා වැලක් ලබා දුන්නාම කොහොමද මාතය හොයන්නේ? කොහොමද මධ්‍යස්ථය හොයන්නේ? කොහොමද මධ්‍යන්නේ හොයන්නේ? කොහොමද අපි පරාසය සොයාගන්නේ කියන මූලික කාරණා ටික කතා කරා. දැන් මම කිව්වනේ මේ සංඛ්‍යා විවිධ ආකාරයට ඔබට ඉදිරිපත් වෙනවා. විවිධ රටාවන් වලට ඔබට ඉදිරිපත් වෙනවා. අපි සිසිර සර් එක බලමු. තවත් ඒ වගේ සංඛ්‍යා ඉදිරිපත් කරන රටාව වෙනස් කරමින් මෙන්න මේ කියන නිරූපකයන් හොයන්නේ කොහොමද කියලා. ඔව් සිසිර සර්. ඔව් දරුවනේ. අපි මේ පාඩම තුළ අපි ඔබ වෙනුවෙන් ජාතික නාලිකාව ජාතික පාසල මේ තෝරගත්ත පාඩමේ තියෙන වැදගත්කම මම පොඩ්ඩක් කතා කරලම සමන්සර්ගේ ප්‍රශ්නට උත්තර දෙනවා. ගණිතය 2 ප්‍රශ්න පත්‍රය තුළ අපේ දරුවන්ට අනිවාර්යයෙන්ම මේ අපි කතා කරන මාතය මධ්‍යස්ථය මධ්‍යයන්නේ කියන මේ නිරූප්‍ය අගයන් සහිත මේ ගැටලුවක් අපේ දරුවන්ට ලැබෙනවා. ඒ වගේම සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය තුලම
ලකුණු 100න් 10ක් ලබා ගන්න පුළුවන් අපේ දරුවන්ට මේ සංඛ්‍යානය කියන තේමාව යටතේ. ඒ කියන්නේ ඔබ අද දවස තුල අපිත් එක්ක සම්බන්ධ වීමෙන් ඔබේ විභාගයට සාමාන්‍ය පෙළ විභාගයට ලොකු අත්වලක් සපයා ගන්න පුළුවන්. ඒකින්ද අපිත් සමගම එකතු වෙන්න කියලා ආරාධනා කරමින් සමන් සර් මගෙන් අහපු ප්‍රශ්නය තමයි අපිට දත්ත ඉදිරිපත් කරන පිළිවෙලක් තියෙනවා. ආකාර තියෙනවා. දැන් සමන් සර් ඉදිරිපත් කරපු ගැටලුවේ තිබ්බේ අපිට දත්ත සමූහය වෙන වෙනම දීලා අමු දත්ත විදිහට කිසිම සංවිධානයකින් තොරව දත්ත පෙළ හැමම දීලා. දත්ත විවිධ ආකාරවලට සංවිධානය කරන්න පුළුවන්. එතකොට දරුවනේ දත්ත සංවිධානය කරනකොට අපිට පුළුවන් අමු දත්ත තියෙනවා. ඊට පස්සේ දත්ත ආරෝහණ හෝ අවරෝහණ ක්‍රමයට පිළිවෙලට සකස් කරනවා. ඊළඟට දත්ත වගුගත කරන්න පුළුවන්. දත්ත වගුගත කිරීමේ අවස්ථාවක් අපි උදාහරණයක් සමගම අපේ දරුවොත් එක්ක සාකච්ඡා කරමු. තවත් ක්‍රම තියෙනවා. අපි පාඩමේ ඉදිරියේ ඒවා සාකච්ඡා කරනවා. එහෙනම් දරුවනේ බලන්න ඔබට මේ දිස් වෙන ගැටලුවේ තියෙන දත්ත වගුගත කරලා. දත්ත වගුගත කරලා. මොකද්ද දත්ත වගුගත කරලා කියලා කියන්නේ? දත්ත වගුගත කරන්නේ ඇයි? දැන් ඔබට දිස් වෙනවා වගුවක් දීලා තිනවා. පොල් ගෙඩි සංඛ්‍යාව, පොල් ගස් ගණන. මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ? ඇයි දත්ත වගුගත කරන්නේ? ඉස්සෙල්ලාම මම ඇයි දත්ත වගුගත කරන්න කියන එකට හේතු දෙකක් කියන්නම්. දත්ත වගුගත කරන්නේ හේතු දෙකක් නිසා. එකක් තමයි එකම සංඛ්‍යාව. මේ සංඛ්‍යාත්මක දත්ත ගැන දරුවනේ අපි කතා කරන්නේ. එකම සංඛ්‍යාව, එකම දත්තය නැවත යෙදෙනවා නම්. දැන් උදාහරණයක් පොල් ගෙඩි සංඛ්‍යාව 5 බැගින් කඩන ලද පොල් ගස් තිබිලා තියෙනවා 5. පොල් ගෙඩි සංඛ්‍යාව 5 බැගින් කඩන ලද පොල් ගෙඩි තියෙන ගස් තියෙනවා 5ක්. ඒ කියන්නේ 5 කියලා 5 අවස්ථාවක් ලියවිලා තියෙනවා. එහෙනම් එක හේතුවක් තමයි එකම දත්තය නැවත යෙදීම. ඊළඟ හේතුව තමයි දත්ත විශාල සංඛ්‍යාවක් තිබීම. පොල් ගස් 10ම නම් ගෙදර තියෙන්නේ මේක වගුගත කරන්න දෙයක් නැහෙනේ. පොල් ගස් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ලොකු පොල් වත්තක නම් මේක වෙන්නේ. දත්ත සංඛ්‍යාව විශාල නම් අන්න අපි වගුගත කරනවා. ඔන්න දරුවනේ හේතු දෙක. අපි බලමු අපේ ගැටලුව. පොල් වත්තක එක් පොල් ගසෙන් කඩන ලද පොල් ගෙඩි සංඛ්‍යාව 5ට දැක්වේ. ඔබට දිස් වෙනවා සම්පූර්ණයෙන්ම. මාතේ සොයන්න, මධ්‍යස්ථය සොයන්න, මධ්‍යන්නේ සොයන්න, පරාසය සොයන්න. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. මාතය සොයන්න. ඔන්න දරුවනේ මාතය. මාතය, මධ්‍යස්ථය, මධ්‍යන්නේ නිරූප්‍යයන්. සමන්ස ඉතා හොඳින් පැහැදිලි කරා මේවායේ අර්ථයන්. මාතය කියන්නේ වැඩිම වාරයක් සටහන් වෙලා තියෙන සංඛ්‍යාව. මේ වගුව අපේ දරුවන්ට බොහොම සරලව දැනෙන විදිහට මම මෙන්න මේව ප්‍රකාශ කරොත් මේ වගුවෙන් දැක්වෙන්නේ දරුවනේ 5 වතාවක් ලියවිලා තියෙනවා. 5 කියලා 5 වතාවක්. 8 7 වතාවක් ලියවිලා තියෙනවා. 8 කියලා 7 වතාවක් ලියලා තියෙනවා. 10 9 වතාවක් ලියවිලා තියෙනවා. ආදී වශයෙන් 12 13 වතාවක්, 15 9 වතාවක්, 20 6 වතාවක්, 25 1 වතාවක් ලියවිලා තියෙනවා. මේක තමයි මේ වගුවේ අදහස. මොකද්ද මාතේ කියන්නේ? වැඩිම වාරයක් ලියවිලා තියෙන සංඛ්‍යාව. වැඩිම වාරයක් ලියවිලා තියෙන්නේ 13 වතාවක්. 13 වතාවක් ලියවිලා තියෙන්නේ මොකද්ද? 12. එහෙනම් 12 තමයි වැඩිම වාරයක් ලියවිලා තියෙන්නේ. එහෙනම් මාතේ වෙන්නේ දරුවනේ 12. 12 පටලව ගන්න එපා. 13 නෙමෙයි 12. මාතේ වෙන්නේ 12. වැඩිම වාරයක් ලියවි තියෙන සටහන. ඊළඟට මධ්‍යස්ථය. දැන් අපි මේ ආකාරයට දත්ත වගුගත කරනකොට ඒක යම් සංවිධානාත්මකව අපි විසින් කරන ලද දෙයක්. ඒක නිසා දරුවනේ අපි සාමාන්‍යයෙන් ආරෝහණ පිළිවෙලට තමයි සකස් කරන්නේ. ඒකින්ද මේ වගේ වගුවකදී ආය නැවත වතාවක් ආරෝහණ පිළිවෙලට සකස් කර ගැනීම කියලා අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. එහෙනම් දැන් සමන් සර් පැහැදිලි කරා දත්ත සංඛ්‍යාවට එකක් එකතු කරනවා. අපි මධ්‍යස්ථය වෙන දරුවනේ. දත්ත සංඛ්‍යාවට එකක් එකතු කරනවා. ඔන්න අපි හොයනවා මෙතන සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත සංඛ්‍යාතය කියන වචනේ අපේ දරුවන්ට පොඩ්ඩක් අලුත් වෙන්නේ නැති ඉදිරියට ගෙන යන සංඛ්‍යාතය. පළවෙනි ගස් පහ තුල ඔන්න තියෙනවා දරුවනේ. ඔන්න බලන්න. අපි ගස් ගණන ගත්තොත් 5යි. මේ 5ට 7ක් එකතු වෙලා අන්න ඉදිරියට යනවා. සමුච්චිත සංඛ්‍යාතය ඉදිරියට අරගෙන යනවා. 5යි 7යි 12යි. එතකොට එන්නේ මෙතනට වෙනකන් තියෙන පොල් ගස් ගණන. 12යි 9යි 21යි 21යි 13යි එකතු කරනවා 34යි 34යි 9යි 43යි 43යි 6යි එකතු කරනවා 49යි 49යි 1යි එකතු කරනවා 50යි.
පොල් ගස් 50ක් තමයි මේ අපි මේ සංඛ්‍යා ව්‍යාප්තියට තෝරාගෙන තින්නේ. එහෙනම් සංඛ්‍යා ගණන 50යි. සංඛ්‍යා ගණන 50යි. මධ්‍යස්ථය හොයන්න කියලා කිව්වම ඔබ අනිවාර්යෙන් මේ සමුච්චිත සංඛ්‍යාත කියන තීරුව පිරවිය යුතු නැහැ. නමුත් අපි මෙතනදී අපිට ඒක වාසියක් කරගන්න පුළුවන්. ඔබට දරුවනේ මේ සංඛ්‍යාතය කියන තීරුව යටින් ලියාගෙන යන්නත් පුළුවන්. අලුතෙන් තීරුවක් හදනවා වගේ මේ යටින් මෙතනට 5, 12, 21, 34, 43 පැන්සලෙන් ලියාගෙන යන්න පුළුවන්. ඔන්න දැන් අපි ආවා පොල් ගස් තියෙනවා 50ක්, සංඛ්‍යා තියෙනවා 50ක්. සමන්ස පැහැදිලි කරා සංඛ්‍යා ගණනට එකක් එකතු කරලා දෙකෙන් බෙදලා වැන්න වෙනි අය ගණන. නමුත් දරුවනේ වගුගත කරන ලද දත්තවල ඊළඟට අපි කතා කරන දත්තවල මම මේ නම තාම ප්‍රකාශ කරේ නැහැ. ඔබ අපිත් සමගම රැඳී සිටින්. ඊළඟට අපි කතා කරන දත්තවල එකක් එකතු කිරීම අවශ්‍ය නැහැ. ඒකට හේතු තියෙනවා. හේතු තමයි එකම දත්තය නැවත යෙදීම, සමූහයක් විදියට තිබීම. ඒක නිසා අපි ඔන්න අපේ දරුවෝ මතක තියාගන්න සමහර අපේ පොත්වල තියෙනවා දත්ත ගණන 30ට වඩා වැඩි නම් 50ට වඩා වැඩි නම් එකක් එකතු කළ යුතු නොවේ කියලා. නමුත් දරුවනේ ඇත්ත වශයෙන්ම වෙන්නේ දත්ත වගුගත කරලා නම් ඊළඟ අවස්ථාව සහ අන්න ඒ වගේ වෙලාවලදී එකක් එකතු කිරීම අවශ්‍ය නැහැ. ඒකට හේතුව තමයි දත්ත සමූහයක් විදියට තියෙනවා. එකම දත්තේ නැවත තියෙනවා. එහෙනම් අපි මධ්‍යස්ථය හොයනවා 50 බෙදීම 2 වැන්න වෙනි අය ගණන වෙනිය 52ට බෙදුවම 25යි. 25 වෙනියව අපි හොයාගන්න ඕනේ. 25 වෙනි සංඛ්‍යාව. මෙතනට වෙනකොට තියෙන සංඛ්‍යා 5යි. මෙතනට වෙනකොට තියෙනවා සංඛ්‍යා 12ක්. මෙතනට වෙනකොට සංඛ්‍යා ලියවිලා තියෙනවා 21ක්. එහෙනම් 21 වෙනි සංඛ්‍යාව විදිහට ලියවෙන්නේ 10. 22 වෙනි සංඛ්‍යාව විදිහට ලියවෙන්නේ 12. 22 වෙනි සංඛ්‍යාව 12. 23 වෙනි සංඛ්‍යාව 12, 24 වෙනි සංඛ්‍යාව 12, 25 වෙනි සංඛ්‍යාව 12, 26 වෙනි සංඛ්‍යාව 12, 27, 28, 29, 30, 31, 32 වෙනි සංඛ්‍යාවත් 12, 33 වෙනි සංඛ්‍යාවත් 12, 34 වෙනි සංඛ්‍යාවත් 12. පැහැදිලිද දරුවනේ? එහෙනම් 25 වෙනියට ලියවිලා තියෙන්නේ 12. මධ්‍යස්ථය 12යි. 25 වෙනියට ලියවිලා තියෙන්නේ 12, මධ්‍යස්ථය 12යි. දැන් බලන්න එකක් එකතු කරා කියලා අපි හිතමු. එකක් එකතු කරත් වෙන්නේ 51 බෙදීම 2 වැන්න. 25.5 වැන්න. 25ත් 12 වෙනිය. 26ත් 12 වෙනිය. 27ත් 12 වෙනිය. 12 අංක 12 27 වෙනියත් 12නේ. 25 වෙනියත් 12, 26 වෙනියත් 12. ඒකින්ද දරුවනේ වගුගත කරාම එකක් එකතු කිරීම අවශ්‍ය නැහැ. ඒ හේතු සහිතව අපි ඔබට ඒක පැහැදිලි කරේ. එහෙනම් මධ්‍යස්ථය 12යි. දැන් මධ්‍යන්නේ. අපි සලකමු මධ්‍යන්නේ. මොකද්ද මධ්‍යන්නේ කියන්නේ? ඕනෑම සංඛ්‍යා ව්‍යාප්තියක මධ්‍යන්නේ කියන්නේ ඒ සංඛ්‍යා සියල්ලේ එකතුව සංඛ්‍යා ගානෙන් බෙදෙන එක. මේක සංඛ්‍යා ව්‍යාප්තිය පිහිටලා තියෙන ආකාරය අනුව ඉදිරිපත් කරලා තියෙන ආකාරය අනුව මේ මූල ධර්මය වෙනස් වෙන්නේ. එහෙනම් දරුවනේ 5 ලියවිලා තියෙනවා 5 වතාවක්. 5 එකතු කිරීම 5 එකතු කිරීම 5 එකතු කිරීම 5 එකතු කිරීම 5. දැන් ඔබට මම මෙහෙම කියනකොට ඔබට හිතෙනවා ඇතිනේ ඔහිට වැඩිය ලේසියිනස 5 5න් ගුණ කරා නම්. ඔව් දරුවනේ 5 5න් ගුණ කරා නම් මෙන්න මේ පොල් ගස් 5න් ලැබුණු පොල් ගෙඩි ගණන ලැබෙනවා. පොල් ගෙඩි 8 බැගින් තියෙන පොල් ගස් 7ක් තියෙනවා. 8 වරක් 7. 8 ඒවා 7ක් එකතු කරන වෙනුවට 8 වරක් 7. ඒක නිසා දරුවනේ අපිට මුළු පොල් ගෙඩි ගණන සොයා ගැනීම සඳහා මෙන්න මේ 5 ගුණ කිරීම 5 8 ගුණ කිරීම 7 අපි ඒක මෙන්න මේ ආකාරයේ වගුවක් විදියට සකස් කරගන්නවා. මෙහෙම අපි පහලට තියෙන වගුවක් විදිහට. ඔන්න දරුවනේ තියෙනවා පොල් ගෙඩි සංඛ්‍යාව, පොල් ගස් ගණන. අපි ಗುಣ කරනවා. මේ අපි සාමාන්‍යයෙන් පොල් ගෙඩි සංඛ්‍යාව අපි ගන්න දත්තයට අපි x කියලා යොදනවා, සංඛ්‍යාතයට f කියලා යොදනවා. fx තීරුවක් අපි හදනවා දරුවනේ. මෙන්න තියෙනවා f තීරුවේ එකතුව පොල් ගෙඩි ගණන 50යි. අපි ඒක නම් කරනවා සිග්මා f කියලා. ඔන්න අපි හදා ගන්නවා fx තීරුව. අර මං කියපු කතාවමයි. 5 වරක් 5 25යි. පොල් ගෙඩි 8 බැගින් තියෙන ගෙඩි ගස් 7යි. 8 වරක් 7 56යි. 10 වරක් 9 90යි. 12 වරක් 13 156යි. 15 වරක් 9 135යි. 20 වරක් 6 120යි. 25 එකක් 25යි. ඔන්න තියෙනවා සම්පූර්ණ පොල් ගෙඩි ගණන, මුළු පොල් ගෙඩි ගණන. මේ fx තීරුවේ එකතුව අපි නම් කරනවා සිග්මා fx කියලා. ඒක අංකනයක්, එකතුව සඳහා භාවිත කරන සංකේතයක් 207යි. දැන් මේ වත්තේ මේ පොල් ගෙඩි 50න් කඩන ලද මුළු පොල් ගෙඩි ගන්න 607යි. පොල් ගෙඩි 50යි. මධ්‍යන්නේ කියන්නේ
සාමාන්‍යයෙන් එක පොල් ගසකින් පොල් ගෙඩි කීයක් කැඩුවද කියන එක. සාමාන්‍යයෙන් එක පොල් ගසකින් පොල් ගෙඩි කීයක් කැඩුවද මධ්‍යයන්ය සමානයි. අපි දරුවන්ට මතක තියාගන්න පුළුවන් සිග්මා fx බෙදීම සිග්මා f 650න් බෙදන් 650න් බෙදුවම අපේ දරුවන්ට ලැබෙනවා 12.14යි 12.14යි කියන්නේ දරුවනේ සාමාන්‍යයෙන් එක පොල් ගහකින් පොල් ගෙඩි 12ක් පමණ කැඩෙනවා. සාමාන්‍ය මේ මධ්‍යනය කියන්නේ අපි ඉදිරි තොරතුරු ඉදිරි තීරණ ගැනීම සඳහා භාවිත කරන අවස්ථාවක්. සාමාන්‍යයෙන් මේ පොල් වත්තේ පොල් ගෙඩි 50න් එක පොල් ගසකින් පොල් ගෙඩි 12ක් පමණ කැඩෙනවා. පොඩි අදහසක් ගත්ත හැකි. ඊළඟට ඔන්න දරුවනේ මාතේ මධ්‍යස්ථේ මධ්‍යනය කියන නිරූප්‍යයන් වගුගත කරන ලද දත්ත සංඛ්‍යා ව්‍යාප්තියක් සඳහා පරාසය කියන්නේ මේ සංඛ්‍යා ව්‍යාප්තියේ විසිරීම. උපරිමාගයෙන් අවමාගයේ අඩුමාගයේ විශාලමාගයෙන් වැඩිමාගයෙන් අඩුමාගයේ අඩු කරන්න. වැඩිමාගයේ මෙතන 25. පොල් ගෙඩි ගණන 25යි අඩුමාගයේ 5යි 25න් 5ක් අඩු කරාම 5යි. ඔන්න දරුවනේ අපිට ලැබෙනවා පරාසය 5යි කියලා. 5යි මෙතන 5 ලෙස නිවැරදි වෙන්න ඕනේ 5යි කියලා ලැබෙනවා. දැන් සමන්ස දැන් අපේ දරුවන්ට අපි ඉදිරිපත් කරා අමු දත්ත සංවිධානය කරන නොකරන ලද දත්ත වගුගත කරන ලද දත්ත මේ වගේ තවත් මොනවද සමන්ස තියෙන දත්ත වර්ග? ඔව් දරුවනේ දැන් අර සිසිර සර් ඉදිරිපත් කරේ වගුගත කරපු දත්ත සමූහයක්නේ. දැන් වගුගත කරපු දත්ත සමූහයක් වුණත් සමහර අවස්ථාවල මේ දත්ත සමූහය අනුව මේ අපි හොයන්න යන කාර්යයන් අපහසු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර සිසිර සර් වගුවක් හැදුවා ඒ වගුවේ ಗುಣ කිරීම තියුණා. මේ ಗುಣ කිරීම තියෙනකොට අපහසුතාව කියලා කියන්නේ අපි වැඩියෙන් කාලය වැය වෙන වරදින්න තියෙන හැකියාව වැඩි වෙන ඒ වගේ අවස්ථාත් ඔබට ඉදිරිපත් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවලදී මොනවද අපි කරන්න ඕන කියලා අන්න ගණිතඥයෝ අපිට මේ පාඩමත් එක්ක කතා කළා. දැන් අපි උත්සාහ කරන්නේ අන්න ඒ වගේ අවස්ථාවක් ඔබට ඉදිරිපත් කරන්න. බලන්න දරුවනේ ඔබට ඉදිරිපත් වෙන මේ ගැටලුවත් එක්ක අපි කතා කරමු. දැන් අර සිසිර සර් ඉදිරිපත් කළා වගේම සංඛ්‍යා සමූහයක් දත්ත වගුවක් ඔබට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ දත්ත වගුවේ තියෙන සුවිශේෂී කාරණය බලන්න ඔබට ඉස්සෙල්ලා ඉදිරිපත් වෙච්ච දත්ත වගුව වගේ නෙවෙයි. ඒ විදියම වුණාට මේකේ දත්ත ටිකක් විශාලත්වයෙන් වැඩි. දැන් බලන්න 126 136 146 මෙන්න මේ ආකාරයේ දත්ත සමූහයක්. එහෙනම් මෙන්න මේ ආකාරයේ දත්ත සමූහයක් ඔබට ඉදිරිපත් වුණාට පස්සේ අපි කොහොමද මේ දත්ත සමූහයේ අන්න මාතය මධ්‍යස්ථය මධ්‍යන්නේ මධ්‍යන්නේ. හැබැයි මේක හොයන ආකාරයේ වෙනසක් නැහැ. සිසිර සර් කතා කළා වගේමයි. ඒ විදියමයි මේකත් සංවිධානය කරපු දත්ත සමූහයක් වගුගත කරලා තින්නේ. ආරෝණ පිළිවෙලට තමයි හදලා තින්නේ. බොහොම පැහැදිලිව සිසිර සර් කියලා දුන්නා. ඇයි වගුගත කරන්නේ? එකම සංඛ්‍යාව නැවත නැවත තියෙන හින්දා කිව්වා. ඒ වගේ අවස්ථාවක් කොහොමද මාතය මධ්‍යස්ථේ මධ්‍යන්නේ හොයන්නේ? අන්න ඒකෙදි තවත් ඔබට සුවිශේෂී අංගයක් එකතු කරන්න හදන්නේ. එහෙනම් අපි පිළිවෙලට බලාගෙන යමු අපේ තියෙන නිරූප්‍යයන් ටික කොහොමද අපි හොයාගෙන යන්නේ. සිසිර සර් ඉදිරිපත් කළා වගේමයි මං ඉක්මනින් කතා කරනවා. මෙන්න සංඛ්‍යා සමූහය මං සංඛ්‍යා සමූහය විස්තර කරන්නේ නැහැ. මේ සංඛ්‍යා සමූහය තුල අපේ දරුවන්ට තියුණා මේ සංඛ්‍යා සමූහය තුල අපේ දරුවන්ට තියුණා විවිධ වර්ගයේ රත 100ක් ඉන්ධන ලීටර් 10කින් ගමන් කළ දුර පහත වගුවේ දැක්වේ. බලන්න විවිධාකාරයේ දත්ත අපිට හමු වෙනවා. එතකොට මේ දත්ත සමූහයේ තියෙන්නේ විවිධ වර්ගයේ රත 100ක් ලීටර් 10ක් ඉන්ධන යොදලා ගමන් කරන්න බලන් දුර පරීක්ෂා කරපු දත්ත සමූහයක්. එහෙනම් මේ දත්ත සමූහයේ ඔන්න බලන්න කිලෝමීටර් 126 ගානේ ගිහිපු වාහන 8ක් තියුණලු. ඒ වගේම 136 ගානේ ගිහිපුවා 15ක් තියුණලු. මෙන්න මේ ආකාරයේ දත්ත සමූහයක් ඔබට ඉදිරිපත් වෙලා තියෙනවා. අපි එකින් එක බලමු. අපිට මුලින්ම කියන මාතය සොයන්න සිසිර සර් ඉදිරිපත් කරා මේ තියෙන වාහන ගන්න වැඩිම වාහන ගන්නක් ගිහිල්ලා තින්නේ කිලෝමීටර් 156යි. වාහන 26ක්ම ගිහිල්ලා තින්නේ කිලෝමීටර් 156ක් ඉන්ධන ලීටර් 10කින්. එහෙනම් මේ දත්ත සමූහයේ මාතය විතර අපි හඳුනගන්නේ 156 නම් අපි කියනවා මාතය 156යි. සිසිර සර් බොහොම පැහැදිලිව කියලා දුන්නා කොහොමද අපි මේ මාතය තෝරාගන්නේ කියලා. අපි බලමු ඒ වගේම මධ්‍යස්ථය
මධ්‍යස්ථය හොයාගන්නකොට අර සිසිර සර් කිව්වා වගේ අපිට පුළුවන් මේක පහසු වෙන සමුච්චිත සංඛ්‍යාතය යොදා ගන්න. ඔබට පුළුවන් සිසිර සර් කිව්වා අර මේක අපි තීරුවක් මෙතන හදනවා ඔබට ඉදිරිපත් කරන්න. නමුත් ඒක අත්‍යවශ්‍ය නැහැ කියලා කිව්වා. පැන්සලෙන් ඔබට පුළුවන් මේ තීරුවේම සටහන් කරගන්න පුළුවන්. අපි බලමු ඒ සමුච්චිත සංඛ්‍යාතය ලබා ගත්තේ කොහොමද? අන්න සංඛ්‍යාතයන් ඉදිරියට ගෙනියනවා කියලා කිව්වා. කොහොමද කිව්වේ? මෙන්න මෙතන අගය 8යි. මෙතන අගය 8යි. 8ට 15ක් එකතු කරනවා. ආන්න අපි කියන 23යි. 23ට 17ක් එකතු කරනවා. 40යි. 40ට 26ක් එකතු කරනවා. 66යි. 66ට 18ක් එකතු කරනවා. 84යි. 84ට 13ක් එකතු කරනවා. 97යි. 97ට 3ක් එකතු කරනවා 100යි. වාහන 100යිනේ කිව්වේ. දැන් මේ වගු අතරපු දත්ත. දැන් මධ්‍යස්ථය හොයන්න එකක් එකතු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ කියලා සිසිර පැහැදිලිව කියලා දුන්නා. එකක් එකතු කරත් මොකද වෙන්නේ? එකතු කරන්නේ නැතුව හිටියත් මොකද වෙන්නේ කියලා ඔබට පැහැදිලි කරා. එහෙනම් මම මෙතන තියෙන වාහන 100ක්. එහෙනම් මධ්‍යස්ථය 100 බෙදීම 2 වැන්න එහෙම නැත්නම් වන අගය. අන්න 100 බෙදීම 100 දෙකෙන් බෙදුවාම 50 වන අගය. 50 වන අගය. 50 වන අගය. ආන්න මෙතන එකතුවේ තියෙනවා. හැබැයි මෙහෙම ලියාගත්ත රස මේ ලියාගත්තාම කොහොමද යගේ ගන්න කියලා සිසිර සර් හොඳින් පැහැදිලි කළා. හැබැයි මම ඔබට නිකන් සාමාන්‍ය විදියට බැලුවා 50 තියෙන්නේ මේ 66 ඇතුලේ. එහෙම සරලව හිතන්න පුළුවන්. හැබැයි මේක වෙන්නේ කොහොමද කියලා සිසිර සර් බොහොම පැහැදිලිව ඔබට කියලා දුන්නා. එහෙනම් අන්න 50 අඩංගු වෙන්නේ මෙන්න මේ තීරුව තුල. එහෙනම් එතෙන්දි වෙන්නේ ගිහිපු දුර කිලෝමීටර 156යි. එහෙනම් අපි කියන්නේ මේ දත්ත සමූහයේ මධ්‍යස්ථය 156යි. කිලෝමීටර 156ක් තමයි මධ්‍යස්ථ වශයෙන් එක් වාහනයක් ගිහිල්ලා තියෙන්නේ. මේක නිරූපණයක්, පොදු නිරූපණයක්. ඊළඟට අපි කතා කරනවා මධ්‍යන්නේ. එහෙනම් මධ්‍යන්නේ කතා කරනකොට සිසිර සර් කතා කළා වගේම අපි මේක ඉස්සරහට අරගෙන යමු. බලමු අපහසුතාවයක් ඇත්තුනොත් මොකද්ද අපි කරන්නේ කියලා. බලමු දරුවනේ මෙන්න මේ ආකාරයෙන් මධ්‍යන්නේ සොයන්න. සිසිර සර් කිව්වා සංඛ්‍යා ටික සේරම එකතු කරලා සංඛ්‍යා ගන්නෙන් බෙදන්න ඕනේ. මේකේ විදිහට කතා කරොත් ගිහිපු මුළු දුරවල් ටික සේරම වාහන ගිහිපු දුරවල් සියලුම දුරවල් එකතු කරලා ඒ වාහන ගානෙන් බෙදුවහම අපිට ලැබෙනවා මේකේ මධ්‍යන්නේ. ඒක කියන්නේ පොදුවේ කිව්වොත් අර සිසිර සර් ඉස්සෙල්ලා ගානේ කිව්වා වගේ එක් වාහනයක් ගමන් කරපු දුර. ආන්න ඒ සඳහා මේ වගුව අපි හදාගම්මු. මෙන්න මේ පැත්තට ඉස්සෙල්ලා සිසිර සර් බොහොම පැහැදිලිව කිව්වා අපි ඇයි මේ පැත්තට හදාගන්නේ කියලා. දැන් බලන්න කිලෝමීටර 126 ගානේ ගිහිපු රථ 8යි 136 ගානේ ඔය ආකාර 15යි 17යි 26යි ඔබ තියෙනවා. දැන් එහෙනම් මෙතෙන්දී අපිට අවශ්‍ය වෙන x තියෙනවා f තියෙනවා. දැන් මෙතෙන්දි මේ දෙන්න ಗುಣ කරන්න ගියාම දැන් බලන්න ඉස්සෙල්ලා සිසිර සර් කිව්වා අර පොල් ගස් ගන්නයි පොල් ගෙඩි ගන්නයි ಗುಣ කරාම මුළු පොල් ගෙඩි ගන්න හොයාගන්න පුළුවන් කිව්වා. මෙතන දරුවනේ අපිට 126 8ෙන් ಗುಣ කරන්න පුළුවන්. ඔබට බැරි කමක් නැහැ. 136 15ෙන් ಗುಣ කරන්න පුළුවන්. හැබැයි අපිට වැය වෙන කාලය වැඩි. එතකොට මෙතෙන්දි වරදින්නත් පුළුවන් ස්වභාවය වැඩි. අන්න එතෙන්දි ඔබට භාවිත කළ හැකි පහසු උපක්‍රමයක් ගණිතඥයෝ අපිට කියලා දුන්නා. මේ ගණිත කියලා දීපු ක්‍රමය භාවිත කරන්න හැබැයි ඔබට කිව්වොත් අනිවාර්යෙන් ඒ ක්‍රමය භාවිත කරන්න ඔබ භාවිත කළ යුතුයි. හැබැයි නොකිය හිටියොත් ඔබ තෝරගන්න ඕන අපි බලනවා මේ දෙන්න ಗುಣ කරගන්න එක පහසු නම් අන්න සිසිර සර් ඉස්සෙල්ලා කිසිම ගැටලුවක් නැතුව ಗುಣ කරලා ඒ යගේ හොයාගත්තා. හැබැයි සංඛ්‍යාව ටිකක් විශාලයි වගේ නම් මේක ಗುಣ කිරීමේ කාලය වැඩියෙන් යනවා වගේ නම් මෙන්න මම භාවිත කරන මේ උපක්‍රමය ඔබට භාවිත කරන්න පුළුවන්. අපි මොකද කරන්නේ? මෙන්න මෙතෙන්දී අපි මෙන්න මේ සංඛ්‍යා වලින් එකක් උපකල්පනය කරනෝ මෙයා තමයි මධ්‍යන්නේ කියලා. අන්න ඒකට අපි කියනවා උපකල්පිත මධ්‍යන්නේ. උපකල්පනයක් අපි හිතනවා මෙයා තමයි මධ්‍යන්නේ. දැන් එහෙම හිතලා අපි බලනෝ එයාට ඒ අගයට සාපේක්ෂව අනිත් අයගේ අපගමනය කොච්චර ඈත් වෙලාද මේ 156ට සාපේක්ෂව අනිත් අගයන් ඈත් වීම අපි කියනවා අපගමනය. බලන්න දරුවනේ මෙන්න මෙහෙම අපි මෙන්න තව තීරුවක් අපි තෝරගන්න. එතකොට මෙන්න මේ ආකාරයට අපගමනය එහෙනම් D කියන තීරුව බලන්න මෙන්න 156 ඉඳලා 156 අපගමනය යම් තැනක ඉඳලා එතෙන්ටම දුර වෙනස බිඳුවයි අපි දන්නවා අපගමනය. එහෙනම් අපි කිව්වොත් මෙන්න 156 අපගමනය බිඳුවයි. අපගමනය අපි කියනවා ඩීවියේෂන්. D වලින් සිම්පල් D වලින් අඳුනනවා. දැන් එතකොට බලන්න 156ට වඩා 146 අන්න 10ක් අඩුයි. ඒ කියන්නේ දුරස් වෙච්ච ප්‍රමාණය. 156ට වඩා 136 20ක් අඩුයි. ආන්න 156ට වඩා 126 30ක් අඩුයි. ආන්න ඒ වගේම දරුවනේ 156ට වඩා 166 10ක් වැඩි.
අන්න 10ක් වැඩි. ඒ වගේම 156ට වඩා 176 20ක් වැඩි. 156ට වඩා 186 30ක් වැඩි. අන්න අපි තෝරගත්තේ අපගමනය. දැන් මට ගැටලුව තියුනේ මේ අගයයි ගුණ කර ගැනීමේ අපහසුව වෙලා යනවා වගේ. හැබැයි දැන් මට ගුණ කරන්න පුළුවන් මෙන්න 10 ගුණාකාර තියෙන්නේ. හරි පහසුයි ගුණ කරන්න. 8 30න් ගුණ කරන්න, 15 20න් ගුණ කරන්න. ආන්න දැන් එහෙනම් මට ඉස්සෙල්ලා සිසිර සර් ඔබත් එක්ක කතා කරේ fx තීරුව f අගයයි x අගයයි ගුණ කරා. දැන් මම ඔබට කතා කරන්නේ fd තීරුව. ආන්න මම තව තීරුවක් හදා ගන්නවා. එහෙනම් ඒකට මම කියනවා fd තීරුව. එහෙනම් fd තීරුව කියලා කියන්නේ f අගයයි d අගයයි ගුණ කරනවා. ඍණ 38න් ගුණ කරාම අපිට ලැබෙනවා ආන්න ඍණ 240. 15 20න් ඍණ 20න් ගුණ කරාම අපිට ලැබෙනවා ඍණ 300. 17 ඍණ 10න් ගුණ කරාම අපිට ලැබෙනවා ඍණ 170. 26 බිඳුවෙන් ගුණ කරාම බිඳුවයි. ඒ වගේම 18 10න් ගුණ කරාම 180යි. 13 20න් ගුණ කරාම 260යි. 33න් ගුණ කරාම 90යි. දැන් අපිට පුළුවන් සිසිර සර් ගත්තා සිග්මා fx මම ගන්නවා සිග්මා fd. FD තීරුවේ එකතුව අන්න FD තීරුවේ එකතුව අපිට ලැබෙන දරුවනේ අන්න ධන සංඛ්‍යා ටිකේ එකතුව 530යි ඍණ සංඛ්‍යා ටිකේ එකතුව 710යි එහෙනම් ඍණ අගය වැඩි නිසා 710න් 530ක් අඩු කරමු අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා ඍණ 180ක් අන්න ලැබුණ දරුවනේ අපිට FD වල එකතුව FD තීරයේ එකතුව ඍණ 180යි දැන් එහෙනම් අපිට මෙතන වාහන 100ක් තියෙනවා ඒ වගේම සිග්මා FD ඍණ 180යි එහෙනම් දැන් අපිට පුළුවන් අන්න මධ්‍යන්නේ හොයන්න අපි මධ්‍යන්නේ හොයන්න ඔන්න අපි භාවිත කරනවා දැන් මෙන්න අපි හොයාගත්ත අගයන් තියෙනවා දැන් ඔබට ඉස්සෙල්ලා වගේ එකවරම සිග්මා fx සිග්මා x වලින් බෙදන්න බෑ ඇයි අපි උපකල්පනයක් එකයි මේ යන්නේ එහෙනම් මෙතෙන්දි සැබෑ මධ්‍යන්නේ කියලා කියන්නේ ඔබ අර උපකල්පනය කරපු මධ්‍යන්නයත් මෙන්න මෙතනින් ලබාගත් මධ්‍යන්නේත් එකතුව තමයි මධ්‍යන්නේ කියන්නේ අපි කියනවා මධ්‍යන්නේ සමානයි උපකල්පිත මධ්‍යන්නේ එකතු කිරීම අපගමන මධ්‍යන්නේ එහෙනම් උපකල්පනය කරේ මධ්‍යන්නේ 156යි කියලා අපගමන මධ්‍යන්නය අන්න එකතුව සිග්මා FD වල එකතුව ඍණ 180යි ඒක බෙදනවා අපි 100න් ඍණ 180 100න් බෙදුවාම අපිට ලැබෙනවා ඍණ 1.8 ආන්න අපිට ලැබෙන දරුවනේ ර්ණ 1.8 එහෙනම් 100 මෙතන ඍණ 1.8 156න් 1.8ක් අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා 154.2යි කියලා. එතකොට ඔන්න බලන්න අපි මධ්‍යන්නේ සෙවීම සඳහා අපි සිසිර සර් කතා කළ ක්‍රමයට වඩා වැඩි යමක් කතා කරා. අවශ්‍යතාවය උනේ මොකද්ද? ගුණ කිරීමේ අපහසුතාවය. ඒ සඳහා යොදාගත්ත ක්‍රමවේදය මොකද්ද? උපකල්පිත මධ්‍යන්නය භාවිත කිරීම. උපකල්පිත මධ්‍යන්නය භාවිත කිරීම අනිවාර්ය නැහැ කියලා තියෙනවා නම් කරන්න වෙනවා. හැබැයි නොකිය තියෙනවා නම් අපහසුතාවය පහසුද කියලා අඳුනගෙනයි ඔබ ක්‍රියාත්මක කළ යුත්තේ. එහෙනම් අපිට ඒ වගේම අපිට කියන්න පුළුවන් එක් රථයක් ගමන් කළ මධ්‍යන්න දුර මේ වාහන 100ක් කිලෝමීටර් රීලිටර් 10කින් ගමන් කරා. පොදුවේ ගත්තොත් එක රථයක් කිලෝමීටර් අන්න 154.2ක් ගමන් කරලා තිනවා. ඒ වගේම දරුවනේ අපෙන් අහන ඊළඟ කොටස පරාසය මෙතන තියෙන සංඛ්‍යාවල විසිරීම සිසිසර් කිව්වා වගේ මෙතන වැඩිම දුරක් ගිහිලා තියෙන 186 අඩුම අගයක් ගිහිලා තියෙන 126 එහෙනම් මෙතෙන්දී අපිට පරාසය වෙන්නේ 186න් අඩු කරමු 126ක් අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා අන්න 60ක්. එතකොට මෙන්න පරාසය. දැන් එතකොට අපි ඉදිරිපත් කරපු කොටස් කීපයයි දැන් මම ඉදිරිපත් කරේ උපකල්පිත මධ්‍යන්නයක් භාවිත කරලා කොහොමද මධ්‍යන්නේ හොයන්නේ කියලා. දැන් දත්ත ඉදිරිපත් කර ස්වරූප විවිධ කිව්වනේ. දැන් අපි සිසිර සර් එක බලමු තවත් දත්ත ඉදිරිපත් කරන ස්වරූප තියෙනවද කොහොමද අපි එහෙනම් ක්‍රියාත්මක විය යුත්තේ? ඔව් සිසිර සර්. ඔව් දරුවනේ. මම ඉස්සෙල්ලා සමන් සර්ගෙන් අහපු ප්‍රශ්නෙට මටම උත්තර දෙන්න වුණා. මොකද්ද මම සමන් සර්ගෙන් ඇහුවේ තවත් විවිධ ආකාරවලට දත්ත සංවිධානය කරනවා නේද සමන් සර් කියලා. මම උත්තර දෙන්න. අපි මෙච්චර වෙලා කතා කරපු දත්තවල තිබ්බේ විවික්ත ස්වභාවයක්. පූර්ණ සංඛ්‍යාත්මක දත්ත තමයි අපි සැලකුවේ. පොල් ගෙඩි ගණන වාහනයක ගමන් කරන දුර සන්තතික දත්තයක් වුණාට අපි ඉදිරිපත් කරේ විවික්ත දත්තයක් ලෙස. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතමු. මේ කොවිඩ් සමය තුල මේ වසංගත සමය තුල අපි ඉස්කෝලේකට ඇවිල්ලා අපේ පාසලකට ඇවිල්ලා දරුවන්ගේ තොරතුරු ලබා ගන්න සෞඛ්‍ය අපි ස්කන්ධය මනිනවා. අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා බර. දරුවන්ගේ බර මනිනකොට එක පන්තියක ඉන්න පුළුවන් සමහර වෙලාවට මේ එකින් එකට ලියන්න බැරි
වගුගත කරන්න බැරි විදිහට බොහොම පොඩි පොඩි වෙනස්කම් තියෙන කිලෝග්‍රෑම් 34යි 34.2යි 34.5යි 34.8යි ඒකින්ද මේ පරාසය කුඩා පරාසයක් තුල විශාල දත්ත සංඛ්‍යාවක් තියෙන ඉඩ තියෙනවා. අන්න ඒ වගේ වෙලාවල් වලදී අපි මේ දත්ත සමූහණය කරනවා. කණ්ඩායම් වලට බෙදනවා. ගොඩවල් වලට බෙදනවා. අපි ඒකට කියනවා ගණිතය තුල සමූහණය කරනවායි කියලා. බලන්න දරුවනේ දැන් අපි කතා කරන්නේ සමූහිත දත්ත ව්‍යාප්තියක මාතය මධ්‍යස්ථය මධ්‍යයන්ය සෙවීම ගැන. සමූහිත දත්ත ව්‍යාප්තියක්. බලන්න ඔබට දිස් වෙන මේ ගැටලුව බර ස්කන්ධය සිසුන් 50 දෙනෙකුගේ බර පිළිබඳව තොරතුරු පහත වගුවේ දක්වා ඇත. දැන් අපි මේ වගුව පොඩ්ඩක් තේරුම් ගමු. මොකක්ද අපිට මේ වගුවෙන් විස්තර කරන්නේ? බර කිලෝග්‍රෑම් බිඳුවත් සාමාන්‍යයෙන් බිඳුව වෙන්නේ නැහනේ. නමුත් අපි මේක ලියලා තියෙන පරාසයක් විදියට. බිඳුවේ සිට 20 බිඳුවත් 20ත් අතර. දැන් මේ සන්තතික ව්‍යාප්තියක් විස්තර කරනකොට මේ අතර කියන වචනේ අපි භාවිත කරන්නේ නැහැ. බිඳුව හෝ බිඳුවට වැඩි 20ට අඩු. එහෙම නැත්නම් අපිට ඕක අනිත් පැත්තට කියන්නත් පුළුවන්. බිඳුවට වැඩි 20 හෝ 20ට අඩු. අපි ඒ දත්ත ව්‍යාප්තිය අනුව ඒක අපේ ගැටලුව තුල විස්තර කරනවා. විස්තර කරේ නැත්නම් දරුවනේ මම දෙවෙනි අවස්ථාව විස්තර කරන්නම්. විස්තර කරලා දීලා නැත්නම් මේ පරාසය කියවන්නේ මෙන්න මේ විදියට. කිලෝග්‍රෑම් 20 හෝ 20ට වැඩි 40ට අඩු 39.999 දක්වා තියෙන 40ට අඩු. මේක බලමු. කිලෝග්‍රෑම් 40 හෝ 40ට වැඩි 60ට අඩු. එහෙනම් දරුවනේ මේ සංඛ්‍යා ව්‍යාප්තියෙන් කියවෙන දේ මම නැවත වතාවක් කියනවා. කිලෝග්‍රෑම් 0 හෝ 0ට වැඩි 20ට අඩු ළමයි ඉන්නවා දෙන්නෙක්. කිලෝග්‍රෑම් 20 හෝ 20ට වැඩි 40ට අඩු ළමයි ඉන්නවා 12 දෙනෙක්. කිලෝග්‍රෑම් 40 හෝ 40ට වැඩි 60ට අඩු ළමයි ඉන්නවා 22ක්. ආදී වශයෙන්. අපේ ප්‍රශ්න ටික මාත පන්තිය සොයන්න, මධ්‍යස්ථ පන්තිය සොයන්න, මධ්‍යයන්ය සොයන්න. බලන්න දරුවනේ ප්‍රශ්න වෙනස් වෙච්ච විදිය. මාත පන්තිය සොයන්න. පන්ති ප්‍රාන්තර පන්තිය මූල ධර්මය වෙනස් වෙන්නේ. වැඩිම සිසුන් ගණනක් ඉන්නේ 22. 22 ඉන්නේ මොන පන්තියේද? 40 60. පළවෙනි ප්‍රශ්නෙට උත්තරය දරුවනේ 40 60. අපි දැන් ඉක්මනින් සාකච්ඡා කරා මාත පන්තිය. මාත පන්තිය 40 60. අපි යමු දෙවෙනි අවස්ථාවට. මධ්‍යස්ථ පන්තිය. සමුච්චිත සංඛ්‍යාතය අන්න අපි ඉක්මනට ගෙදර යනවා ගෙනියනවා 2. 2ට 12ක් එකතු කරාම 24යි. 14යි 14ට 22ක් එකතු කරාම ඔන්න අපිට 36යි 36ට 13ක් එකතු කරාම 49යි 49ට එකක් එකතු කරාම 50යි. ඔක්කොම ළමයි ඉන්නේ 50. එක ගැටලුවෙත් දුන්නා. එහෙනම් දැන් අපි වගුගත කරන ලද දත්තවල සමූහණය කරන ලද දත්තවල අර මම නොකියපු වචනේ වගුගත කරන ලද දත්තවල සමූහණය කරන ලද දත්තවල මධ්‍යස්ථය සොයද්දී දරුවනේ අපි එකක් එකතු කිරීම අවශ්‍ය නැහැ. මම ඒක පැහැදිලි කරා. එහෙනම් 50 බෙදීම 2 වැන්න වෙනි අය ගණන 25 25 වෙනි අය ගණන මෙන්න සමන්සර්ත් එක වෙනස් ලේසි ආකාරයකට පැහැදිලි කරා. මම හොඳින් විස්තර කරා. 14 ඉඳලා 36 දක්වා. එතකොට 25 අයිති වෙනවා. 40 60 පන්තිය තුල තමයි 25 වෙනි ළමයා ඉන්නෙත්. 40 60 පන්ති ප්‍රාන්තරය. මධ්‍යස්ථ පන්තිය 40 60. මම ටිකක් ඉක්මනින් විස්තර කරා දරුවනේ මාතය සහ මධ්‍යස්ථය. මධ්‍යයන්ය මූල ධර්මයේ එලෙසමයි. මූල ධර්මයේ එලෙසමයි. මොකද්ද මූල ධර්මය? සිසුන් 50 දෙනෙකුගේ බර තියෙනවා. මේ සිසුන් 50 දෙනාගේ බර මුළු බර 50න් බෙදන්න ඕනේ. මූල ධර්මයකනේ. මූල ධර්මයේ වෙනසක් කරන්න අපිට අයිතියක් නැහැ. සිසුන් 50 දෙනෙක් ඉන්නවා. ස්කන්ධය බර පිළිබඳව අපි කතා කරන්නේ. මේ සිසුන් 50 දෙනාගේම මුළු බරවල මුළු එකතුව මුළු බර 50න් බෙදන්න ඕනේ. ලොකු ප්‍රශ්නයක් අපිට මතුවෙනවා සමන්ස. මොකද්ද? මේ සිසුන් දෙදෙනා ඉන්නේ බිඳුව හෝ බිඳුවට වැඩි 20ට අඩු. නමුත් අපි ඒ දෙන්නගේ බර දන්නේ නැහනේ. මේ සිසුන් 12 දෙනා ඉන්නේ කිලෝග්‍රෑම් 20 හෝ 20ට වැඩි 40ට අඩු. නමුත් අපි මේ 12 දෙනාගේ බර වෙන වෙනම දන්නේ නැහනේ. මධ්‍යයන්යේ මේ සංඛ්‍යාන විද්‍යාව කියන්නේ අපි මෙන්න මෙහෙම වෙයි ආසන්න අගයන් දල අගයන් ලබා ගැනීමේ කලාවක්. එහෙනම් දරුවනේ අපි සාධාරණව හිතනවා මේ සිසුන් දෙදෙනා මේ පන්ති ප්‍රාන්තරයේ හරි මැද අගයේ ඇති කියලා අපි හිතනවා. මේ සිසුන් 12 දෙනා මේ පන්ති ප්‍රාන්තරයේ හරි මැද බර අපි සාධාරණව සලකනවා. එහෙනම් ඔන්න දැන් මේ සිසුන් දෙනාගේ බර වෙන්න ඕනේ 10යි. මේ සිසුන් 12 දෙනා
30 බැගින් බරයි. කිලෝග්‍රෑම් 30 බැගින්. ඔන්න දරුවනේ අපි මේ ආකාරයේ වගුවක් සකස් කරගන්නවා. දැන් අපි සාධාරණව සලකනවා මේ මධ්‍යයාගය. අපි ඔන්න අපි තීරුවක් යොදා ගන්නවා මධ්‍යයාගය කියලා. මධ්‍යයාගය. අපි x කියලා යොදා ගන්නවා අඥාතයේ විදියට. මධ්‍යයාගය හොයන්නේ 0.20 එකතු කරන්න. 0.20 එකතු කරාම 20යි 22කට බෙදන්න 10යි. ඔන්න මම අර කිව්ව කතාව මේ සිසුන් දෙදෙනා සාමාන්‍යයෙන් කෙනෙක් 10ක් ලෙස අපි සාධාරණව සලකනවා. නැත්තම් මේක ඉස්සරහට ගෙරගෙන යන්න බෑ. සංඛ්‍යානය කියන්නේ 100% නිවැරදි විෂයක් නෙමෙයි. එහෙනම් දරුවනේ 20 40 එකතු කරනවා 60යි. 20 40 එකතු කරාම 60යි. 62ට බෙදුවම 30යි. ඔන්න මධ්‍යයාගය 30යි. එහෙම නැත්නම් අපිට පුළුවන් තවත් ක්‍රමයක් 40න් 20ක් අඩු කරන්න. 20යි. දෙකට බෙදන්න 10යි. ඒ 10 මේ කුඩා සංඛ්‍යාවට එකතු කරන් යන්න. 20ට 10ක් 30යි. 40ට 10ක් 50යි. 60ට 10ක් 70යි. 80ට 10ක් 90යි. ඔන්න දැන් අපිට ලැබිලා තිනවා මේ දරුවන්ගේ ස්කන්ධය සඳහා සාධාරණ අගය. නිවැරදි මගේ නෙමෙයි සාධාරණ අගය. fx තීරුව ගන්නවා. දැන් මෙතනදී සමන්ස ඉස්සලා පැහැදිලි කරා වගේ පොඩ්ඩක් හොයලා බලන්න ಗುಣ කරන්න අමාරුද? 2 වරක් 10 12 වරක් 30 පහසුයිනි දරුවනේ අපි ಗುಣ කරමු. සමන්ස කරේ ಗುಣ කිරීම සුළු කිරීම අපහසු නිසානේ අපි ಗುಣ කරමු. එහෙනම් fx තීරුව fx වලින් ගුණ කරනවා 2 වරක් 10 20යි 12 ඒවා 30ක් 360යි 22 ඒවා 50ක් 1100යි 13 ඒවා 70ක් 910යි 90 ඒවා එකක් 90යි. දැන් අපිට ළමයි 50 දෙනාගේ මුළු ස්කන්ධය හොයාගන්න පුළුවන් වෙලා තිනවා 100% නිවැරදි නේ සාධාරණ අගය. එහෙනම් අපි ගන්නවා දරුවනේ fx තීරුවේ එකතුව sigma fx මේ සංඛ්‍යා ටික එකතු කරාම 2480යි. ළමයි 50 දෙනාගේම මුළු ස්කන්ධය 2480යි. fx sigma fx f තීරුවේ එකතුව ළමයි 50 දෙනා. එහෙනම් අපි එක ළමෙක්ගේ මධ්‍යන්න ස්කන්ධේ මධ්‍යන්න බර හොයන්න sigma fx බෙදනවා sigma f වලින් 2480 බෙදන්න දරුවනේ 50න් ඔන්න අපි සුළු කිරීම අපේ දරුවන්ට ඉතුරු කරලා උත්තරය සාකච්ඡා කරනවා 49.6යි. මේ ළමයි සිසුන් 50 දෙනාගේ මේ ළමයි 50 දෙනාගේ සාමාන්‍යයෙන් එක් ළමයෙකුගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 49.6යි. ඔන්න ඔය ආකාරයට තමයි දරුවනේ සමූහිත දත්ත ව්‍යාප්තියක මාතය මධ්‍යස්ථය මධ්‍යයන්නේ අපි කතා කරන්නේ. මේ ව්‍යාප්තිය තුල අපි පරාසෙස් කියන සංකල්පය කතා කරන්නේ. සමන්ස මේ අවස්ථාව තුලත් අපිට ලැබෙන්න පුළුවන් නේද සුළු කිරීම අපහසු වෙන ගැටලු. ඔව් සිසිර සර්. මෙතෙන්දිත් එන්න පුළුවන් මොකද දත්ත ඉදිරිපත් වෙන ස්වරූපය අනුවනේ අපිට විවිධාගයන් ලැබෙන්නේ. ඒ වගේ අවස්ථා එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් අපි දරුවොත් එක්ක කතා කරන්න හදන්නේ මීට ඉස්සෙල්ලා විභාගයේ ඔබට ලැබිච්ච ගැටලුවක් එක්ක. දරුවනේ අපි කතා කළා ඔබත් එක්ක විවිධාකාර ඉදිරිපත් කිරීම එක කතා කළා කොහොමද අපි නිරූපණයන් හොයන්නේ ඔබට දිස්සෙනවා දැන් බලන්න මීට ඉස්සෙල්ලා එහෙම නැත්නම් ගිය වර්ෂයේ 2020 වර්ෂයේ ඔබට මෙන්න මේ පාඩම සම්බන්ධව ඔබට ලැබිච්ච ගැටලුව ඔබට දිස්සෙනවා. එහෙනම් ඒ ගැටලුවේ අපි අහපු ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න අපිට ඉක්මනට කතා කරන්න පුළුවන්. ඇයි දරුවෝ දැන් අපි බොහොම විස්තරාත්මකව කිව්වා අපි කොයි ආකාරයෙන්ද මේ අගයන් හොයන්නේ. බලන්න දරුවනේ අපිට කියන මෙන්න මෙහෙම ක්‍රිකට් කණ්ඩායමක් පසුගිය වසරේ ක්‍රීඩා කරන තරඟ 40ක ලබාගත් ලකුණු පිළිබඳ තොරතුරු පහත සංඛ්‍යාත ව්‍යාප්තියෙන් දැක්වේ. මෙන්න කියනවා එතකොට මේ සංඛ්‍යාත ව්‍යාප්තියෙන් දැක්වෙනවා අපිට මෙන්න මේ ලබාගත් තොරතුරු කීපයක්. එතකොට කියනවා අපිට මෙන්න මෙහෙම 175 185 ප්‍රාන්තරයේ මධ්‍යගයේ උපකල්පිත මධ්‍යයන්යේ ලෙසගෙන මෙම කණ්ඩායම තරඟෙදී ලබාගත් මධ්‍යයන්යේ ලකුණු ප්‍රමාණය ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයා. ඊට පස්සේ කියනවා එමගින් මෙම වසරේ පැවැත්වෙන තරඟ 60කදී කණ්ඩායම ලබා ගනු ඇතැයි අපේක්ෂා කළ හැකි මුළු ලකුණු ප්‍රමාණය සොයන්න. තවත් ගැටලුවක් අපිට කියනවා මෙම ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසරේ වැඩි ලකුණු ලැබූ තරඟ 10දී ලබාගෙන තිබිය හැකි වැඩිම මුළු ලකුණු සංඛ්‍යාව 2170ට වඩා අඩු බව පෙන්වනවා. අපි යමු දරුවනේ එහෙනම් ඉක්මනින් යමු. එතකොට මෙන්න මේ ආකාරයේ අපේ වගුව අපිට ලැබෙනවා. මේ වගුවේ එතකොට අපි සිසිර සර් ඉස්සෙල්ලා කිව්වා වගේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක අපි සලකන්න ඕනේ එතකොට මධ්‍යගය. එහෙනම් මම මධ්‍යගය හොයාගන්නකොට අපේ දරුවන්ට පොඩ්ඩක් හිතෙන්න පුළුවන් 131යි 141යි එකතු කරලා දෙකෙන් බෙදන්න තමයි සිසිර සර් කිව්වේ. හැබැයි මෙතෙන්දි පොඩි උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්.
අපේ දරුවන්ට පුළුවන් මෙතෙන්දී මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදන වෙනුවටම ඒ වගේම අපිට පුළුවන් ඉහළ සීමාවෙන් පහළ සීමාව අඩු කරලා ඒ අගය දෙකට බෙදලා පහළ සීමාවට එකතු කරන්නත් පුළුවන් ඉහළ සීමාවෙන් අඩු කරන්නත් පුළුවන්. මේ වලන දරුවනේ අපිට 141කින් 131ක් අඩු කරාට පස්සේ ලැබෙන 10ක්. 10 දෙකට බෙදමු 5යි. එහෙනම් 5ක් අපිට 131කට එකතු කරන්නත් පුළුවන් 141කින් 5ක් අඩු කරන්නත් පුළුවන්. ඒ වගේ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදන්නත් පුළුවන්. එහෙනම් ඒ ආකාරයට ගත්තොත් 131කට 5ක් එකතු කරාම අපිට ලැබෙනවා 136 මධ්‍යාගය 136යි. ඒ වගේම 142කට 5ක් එකතු කරාම අපිට 147 හම්බ වෙනවා. 153ට 5ක් 158 හම්බ වෙනවා. ඒ වගේම 164ට 5ක් 169 හම්බ වෙනවා. 175ට 5ක් 180, 186ට 5ක් 191, 194ට 5ක් කරාම 202, 208ට 5ක් 213, 209ට 5ක් 224 මධ්‍යාගය හොයාගත්තා. එහෙනම් මධ්‍යගය හොයාගත්තාම දැන් අර සිසිර සර් කිව්වා වගේ ඉස්සෙල්ලා සිසිර සර් හදපු ගැටලුව වගේ සරල නෑ. ಗುಣ කිරීම ටිකක් ලොකුයි. එහෙනම් ඉතින් අපි ක්‍රමයක් තියෙනවා අපි ගාව. උපකල්පිත මධ්‍යයන පාවිච්චි කරමු. හැබැයි මේ ගැටලුවේ අපිට කියලා තියුණා යම් අගයක් උපකල්පිත මධ්‍යයන ලෙස ලබා ගන්න කියලා. දැන් නම් ඔබට අනිවාර්යයෙන්ම උපකල්පිත මධ්‍යයනය භාවිත කරන්න වෙනවා. එහෙනම් දරුවනේ අපිට කියනවා මෙන්න උපකල්පිත මධ්‍යයනය භාවිත කරන්නලෝ. එහෙනම් අපිට කියන්නේ කවුද? මෙන්න මේ 175 185 පන්තිපාන්තරයේ මධ්‍යාගයේ උපකල්පිත මධ්‍යයනය ලෙසගෙන. ඔන්න අපි උපකල්පිත මධ්‍යයන ගත්තා. එහෙනම් මෙයාට සාපේක්ෂව අපගමනය ගමු. 180 අපගමනය බිඳුවයි. එහෙනම් 180ට වඩා 169 11ක් අඩුයි. 180ට වඩා 158 22ක් අඩුයි. 180ට වඩා 147 33ක් අඩුයි. 180ට වඩා 136 44ක් අඩුයි. 180ට වඩා 191 11ක් වැඩි. 180ට වඩා 202 22ක් වැඩි. 180ට වඩා 213 33ක් වැඩි. 180ට වඩා 224 44ක් වැඩි. දැන් අපිට පහසුයි ගුණ කරන්න. එහෙනම් FD මෙන්න F මෙන්න D ගුණ කරමු. එහෙනම් අපිට පුළුවන් FD තීරුව හදන්න. FD ගුණ කරමු. දෙවරක් ඍණ 44 ආන ඍණ 88යි. හතරවරක් ඍණ 33 ඍණ 132යි. පස්වරක් ඍණ 22 ඍණ 110යි. හයවරක් ඍණ 11 ඍණ 66යි. හටවරක් බිඳුව බිඳුවයි. පස්වරක් 11 55යි. හතරවරක් 22 88යි. තුන්වරක් 33 99යි. තුන්වරක් 44 132යි. එතකොට බලන්න මේ දෙන්න ගුණ කරනවට වඩා කොච්චර පහසුද මේ ගුණ කිරීම. අන්නේ පහසුවට තමයි උපකල්පිත මධ්‍යයනයක භාවිත කරේ. ආන්න දැන් දරුවනේ FD තීරුවේ එකතුව ගම්මු. ඒ සඳහා මම මෙන්න මේම කරනවා. දැන් ඍණ සංඛ්‍යා ටික එකතු කරලා මම මෙතෙන්ට ගත්තා. ඒ වගේම ධන සංඛ්‍යා ටික එකතු කරලා මේ අගය ගත්තා. ඔබට පුළුවන් විවිධ ආකාරයට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් ඍණ සංඛ්‍යා ටික ධන සංඛ්‍යා ටිකට වඩා වැඩි. එහෙනම් අඩු කරාට පස්සේ අපිට සිග්මා FD අපිට ලැබෙනවා අන 396 304ක් ගියාම ඍණ 22යි. එතකොට මේ සංඛ්‍යාතයන්ගේ එකතුව එහෙනම් සංඛ්‍යාතයන්ගේ එකතුව අපිට කිව්වේ අන්න මෙතෙන්දී 40ක් තමයි අපිට තරංග 40කදී ලබා ගන්න. එහෙනම් අපිට පුළුවන් ඔන්න මගේ තොරතුරු මොනවද? උපකල්පිත මධ්‍යයන්නේ 180යි. සිග්මා FD ඍණ 22යි. සිග්මා F 40යි. එහෙනම් අපිට පුළුවන් මධ්‍යයන්ය එහෙනම් මං කියනවා කණ්ඩායමේ තරඟයේදී ලබාගත් මධ්‍යයන්යේ ලකුණු ප්‍රමාණය එක තරඟයේදී ලබාගත් ලකුණු ප්‍රමාණය එහෙනම් උපකල්පිත මධ්‍යයන්ය එකතු කරමු අපගමන මධ්‍යයන්යට. උපකල්පිත මධ්‍යයන්ය ඔබට දිස් වෙනවා 180යි. අපගමන මධ්‍යයන්ය ආන්න සිග්මා FD බෙදමු සිග්මා F වලින්. ආන්න සිග්මා FD බෙදමු සිග්මා F වලින්. එහෙනම් 180 එකතු කිරීම අන්න ඍණ 22 බෙදීම 40. ඍණ 22 බෙදීම 40. එහෙනම් 180යි ඍණ 22 40ෙන් බෙදුවහම 5.5යි 180ෙන් 0.55ක් අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා 179.4යි 5ක්. එතකොට එක තරඟයේදී ලබාගත් ලකුණු අපි කියනවා එතකොට අන්න 179යි. එහෙනම් අපිට කිව්වේ එක් තරඟයේදී ලබාගත් මධ්‍යයන්යේ ලකුණු සොයා. ආන්න එහෙනම් සොයා තරඟ 60කදී ලබාගත හැකි මුල් ලකුණු ගන්න හොයන්න. අන්න එක තරඟයේදී ලබාගත් ලකුණු ප්‍රමාණය 179යි. එහෙනම් මං කියනවා ඉදිරි තරඟ 60කදී ලබාගත හැකි මුළු ලකුණු ප්‍රමාණය එකක් දන්නවා නම් 60ක් හොයන්න අපිට ඉතාම පහසුයි. එහෙනම් අපිට තියෙන දරුවනේ 179 එහෙනම් ගුණ කිරීම 60 එහෙනම් අපිට ලැබෙනවා අන්න 11740යි. එහෙනම්
මෙන්න මේ ආකාරයට අපිට තවත් පුංචි කොටසක් එක ඔබට අපි ඉතුරු කරනවා. දැන් ගැටලුවේ ඊළඟට ඔබට පුළුවන් ඉදිරියට යන්න. එහෙනම් අද දවසේ අපි කතා කරේ දරුවනේ මේ දත්ත අර්ථකථනය සම්බන්ධව. දත්ත අර්ථකථනයේදී දත්ත කොහොමද ඔබට ලැබෙන්නේ? ඒ ලැබෙන දත්තවලදී අර්ථකථනය කිරීම සඳහා යොදා ගන්නා නිරූපකයන් මොනවද? ඒ නිරූපකයන් ලබා ගැනීම සඳහා ලැබෙන ආකෘති අනුව විවිධ ආකාර අනුව කොහොමද අපි ඒවා හසුරවන්නේ? එහෙනම් කොහොමද අපි විභාගයේදී ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණා තමයි ඔබත් කතා කරේ. අපි හිතනවා මේ දැනුම ඔබ ලබා ගන්න නැති කියලා. ඔබේ දැනුම යාවත් කාලීන වෙන්නේ නැති කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ දැනුම ඔබ විභාගයේදී යොදාගෙන ඉහළ ලකුණු ලබාගෙන ඉහළ ජයග්‍රහණ ලබා ගන්න කියලා බලාපොරොත්තු වෙනවා. මේ වගේම ඊළඟ වැඩසටහනෙන් අපි මේ දත්ත අර්ථකථනය කරා වගේ දත්ත නිරූපණය සම්බන්ධව අපි හමු වෙමු. එතෙක් ඔබට සුබ පතනවා. ආයුබෝවන්.